දෙන්නෙක් උත්තර දෙකක් කිව්වා. එක ගාට උත්තර දෙක ලැබිලා තියෙනවා. පෘෂ්ඨ වර්ග ඵලයටත් උත්තර දෙකක්, පරිමාවටත් උත්තර දෙකක්. බලන්න දෙන්නම ආපහු චෙක් කරලා බලන්න අනිත් අය උත්තරේ එවන්න. හොඳයි 5 දෙනෙක් උත්තර එවලා තියෙනවා. අනිත් අය හදමින් ඇත්තේ බලමු එකතු වෙලා කරන්න. ඉස්සරෝ මේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයාගන්න නම් ආධාරකය දන්නවා ලම්බෝස හොයාගන්න එපා. එහෙනම් මේ x සමා හොයාගන්න ඕනේ ඉස්සරෝ. h හොයාගන්න පුළුවන් මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණයේ පාද තුන අතර දිගේ සම්බන්ධය පයිතිකර ත්‍රිකය උදව් කරගෙන. මේ සම්පූර්ණ දිග 10 නම් මේ ටික විතරක් එන්න ඕනේ 5. දැන් ඍජු කෝණයට සම්මුඛ පාදයේ කර්ණයේ වර්ගය කිව්වේ 13 වර්ගය. සමාන වෙන්න ඕනේ h වර්ගය දාන 5 වර්ගය. 13 වර්ගය 169යි. h වර්ගය දාන 5 වර්ගය 25යි. 169 ධන 25 සමාන ලකුණ අරා මේ පැත්ත ඍණ 25. සමාන වෙන්නේ h වර්ගයට. 169 25 144 සමානයි h වර්ගයට. 144 වර්ගමූලය සමානයි h ට. h සමානයි 12යි. එච්චර උත්තරේ 12. දැන් පෘෂ්ඨ වර්ග ඵලය a කියලා ගත්තොත් මේ ත්‍රිකෝණයේ ආධාරකය 10යි ලම්බ උස 12යි කියලා හොයන්න තියෙනවා. නෑ එක ත්‍රිකෝණයක වර්ගඵලය එන්න දෙකෙන් එකයි ආධාරකය 10යි ලම්බ උස 12යි. 10 ගුණ කිරීම 12. ඒ වගේ ත්‍රිකෝණාකාර මුහුණක් දෙකයි. ඒකට එකතු කරන්න ඕනේ. බලන්න මේ ඉදිරිපැත්ත පෙනුම මේක පෙනුනේ 20 13 සමචතුරාස්‍රය. එහා පැත්තේ පෙනුම මේ බලන්න මේ එතන තියෙන්නේ 20 13 ඍජු කෝණාශ්‍රය. එහෙනම් ඍජු කෝණාශ්‍ර දෙකක් වෙනවා. 20 13 ඍජු කෝණාශ්‍ර දෙකක් වෙනවා. 20 ගුණ කිරීම 13 කියලා දෙපාරක් ලිව්වත් එකයි මේක දෙකෙන් ගුණ කරත් එකයි. ඊළාට එකතු කරන්න ඕනේ පතුල 20 10 ඍජු කෝණාශ්‍රය. ඒකක වර්ග සෙන්ටිමීටර. දැන් දෙකට දෙක කැපෙනවා. ඒ සමානයි 10 වරක් 12 120යි. 13න් 20 ගුණ කරොත් 260යි. 260 දෙකෙන් ගුණ වුණොත් 520යි. 200යි. 20 වරක් 10 200යි. දැන් එකතු ගන්න 520යි 200යි 720යි 840යි කියලා එනවා පෘෂ්ඨ වර්ගය. 840යි නේ 520ක් වෙනවනේ මෙතන. අටසිය හතලිහව කීප දෙනෙක්ව ඉන්නවා. ඊට පරිමාව v කියලා ගත්තොත් v හොයන්නේ කොහමද? හරස්කඩ වර්ගඵලය ගුණ කරන්න ඕනේ දිගෙන්. හරස්කඩ තියෙන ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණයේ භාගයයි ආධාරකය 10ක් වෙද්දී ලම්බ උස 12. ගුණ කරන්න ඕනේ දිග 20යි. ඒකක එන්න ඕනේ ඝන සෙන්ටිමීටර. දැන් දෙකට දෙවරක් එකයි 10ට දෙවරක් 5යි කියලා ගන්නවා. 5 වරක් 12 60යි. 60 දෙකක් 120යි අගට බිඳුවකුත් එනවා. ඝන සෙන්ටිමීටර 1200යි. බලන්න
උත්තරේ ඉස්සරෝම එවලා තියෙන්නේ සුභාසිනී තමයි ඉස්සරෝම එවලා තියෙන්නේ 840 1200. ඊළඟ ශෛලිකා එවලා තියෙනවා 840 1200. හසිනි ජයරත්න එවලා තියෙනවා. හොඳයි අඩුපාඩු තියෙනවා සම්පූර්ණ කරගන්න. එදා කියන්න අමතක වුණා පෘෂ්ඨ වර්ග ඵලයේ පරිමාවේ අභ්‍යාස කරන්න කියලා. අද ඔක්කොම ඉවර වෙන නිසා ගැටලුවක් නැහැ. ඔක්කොම අභ්‍යාස ටික මුල ඉඳලා කරන්න පුළුවන්. හොඳයි. ඊළඟට යමු අලුත් පාඩම අලුත් කොටස සිලින්ඩරය. ඉංග්‍රීසියෙන් කියන්නේ සිලින්ඩර් කියලාමයි. සිලින්ඩරාකාර ඝන වස්තුවක් ගැන මේ කතා කරන්නේ. එතකොට ඔයාලා දන්නවා සිලින්ඩර් එක වෘත්තාකාර තල පෘෂ්ඨ දෙකයි වක්‍ර පෘෂ්ඨයයි. එහෙනම් සිලින්ඩරයේ පෘෂ්ඨය සමන්විත වෙනවා කොටස් තුනකින්. වෘත්තාකාර තල පෘෂ්ඨ කොටස් දෙකයි වක්‍ර පෘෂ්ඨ කොටසයි. ඔක්කොගෙම එකතු වෙනවා පෘෂ්ඨය. එතකොට මේ වෘත්තාකාර තල පෘෂ්ඨයේ අපි මෙන්න මේ ටික පතුලේ අරය වෘත්තාකාර පතුලේ අරය පතුලේ අරය පතුලේ අරය R කියලාමයි ගන්න. ඊළඟ සිලින්ඩරයේ මේ දිගට අපි කියන්නේ රිඩියුසර්. රිඩියුසර් ගන්න H කියන. මොකද සිලින්ඩරය සමාන පළු දෙකකට පලනවා නම් පලන්න පුළුවන් මෙන්න මේ වෘත්තාකාර තල පෘෂ්ඨ කොටස් දෙකේ කේන්ද්‍ර යා කරපුවාම ලැබෙන රේඛාව හරහා පැනගොත් තමයි දෙකට පැනෙන්නේ. ඒකට අපි සමමිතික අක්ෂය වගේ ඒකට අපි කියන්නේ සිලින්ඩරයේ අක්ෂය කියලා. අක්ෂය. එහෙනම් සිලින්ඩරයක් කියන්නේ මොකක්ද? මෙන්න මේ වගේ මේකේ මුල ඉඳලා අගටම තියෙන්නේ නේ. ඒකාකාර වෘත්තාකාර හරස්කඩක් උඩටම යනවා. යට ඉඳලා උඩටම. මේ වගේ වස්තුවකට අපි කියන්නේ කේතුව කියලා. බලන්න. මේක බලන්න වෘත්තාකාර හරස්කඩක් තමයි තියෙන්නේ. හැබැයි ඒකාකාර නෑ එන්නේ චූටි වෙනවා. එහෙනම් වෘත්තාකාර ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුව තමයි අපි හඳුන්වන්නේ මොකක් කියලාද? සිලින්ඩරයක් කියලා. හොඳයි මාතෘකාව සිලින්ඩරය කියලා ලියලා සිලින්ඩරයක් ඇඳගෙන මේ මිනුම් ටික ලකුණු කරගන්න. හරි ඇඳලා ඉවර නම් ලියාගමක් මේ විදිහට වෘත්තාකාර ඒකාකාර හරස්කඩක් ඇති ඝන වස්තුව වෘත්තාකාර ඒකාකාර හරස්කඩක් ඇති ඝන වස්තුව වෘත්තාකාර ඒකාකාර හරස්කඩක් ඇති ඝන වස්තුව ඝන වස්තුව සිලින්ඩරයක් ලෙස හැඳින්වේ. සිලින්ඩරයක් ලෙස හැඳින්වේ. සිලින්ඩරයක් ලෙස හැඳින්වේ. හොඳයි. එතකොට මේකේ මෙන්න මේ වෘත්තාකාර තල පෘෂ්ඨ කොටසක වර්ගඵලය සමාන වෙන්නේ අරය R වන වෘත්තයක වර්ගඵලයට. අරය R වන වෘත්තයක වර්ගඵලය πr වර්ගය. එහෙනම්
අපිට ඉස්සරෝම ලියා ගන්න පුළුවන් වෘත්තාකාර තල පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. තල පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. කොටසක වර්ගඵලය. වර්ගඵලය. පයි r වර්ගය. මේක සූත්‍රයක් විදිහට අපිට දෙන්න ඕනෙත් නෑ දන්නවා. වෘත්තාකාර තල පෘෂ්ඨ කොටසක වර්ගඵලය. ඊළඟට මේ සිලින්ඩරය හිතන්න මේ තියෙන්නේ කියලා. මේ සිලින්ඩරය මේ තියෙන්නේ කියලා හිතමු මේ සිලින්ඩරය. එතකොට අපි මෙන්න මේ වෘත්තාකාර තල පෘෂ්ඨ කොටස මේ බලන්න වෘත්තාකාර තල පෘෂ්ඨ කොටසේ මේ වටේ දිග ප්‍රමාණය පරිධිය. එහෙනම් අරය r නම් පරිධිය කීයයි පයි r වෙන්න ඕනේ? 2යි පයි r වෙන්න ඕනේ. අරය r නම් පරිධිය 2යි පයි r. එතකොට පුතේ මෙන්න මේ සිලින්ඩරේ රිජුස තමයි h. මේ තමයි h. දැන් මේ සිලින්ඩරය මම පලනවා මේ විදිහට වක්‍ර පෘෂ්ඨය මේ විදිහට පලලා දිගාරි. දැන් දිගෑරියාම එනවා මෙන්න මේක රිජුස h පයි. මේක අර වකුටු වෙලා තිබ්බ දිග ප්‍රමාණය නේ. මේ දිග තමයි දැන් මේ පැලුවාම දිගෑරිලා ඉන්නේ. එහෙනම් සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය දිගෑරලා ගත්තොත් එන්නේ මොකක්ද? ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය. මේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨය දිගෑරියා කියලා හිතමු. මේකේ වක්‍ර පෘෂ්ඨය දිගෑරියොත් එන්නේ මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රය. මේ උස h පයි. මේ තමයි වෘත්තාකාර පතුලේ පරිධිය. ඒක දන්නවා අරය r නම් 2යි පයි r. එහෙනම් මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලයට සමාන වෙනවා. එහෙනම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ගන්න පුළුවන් ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය දිග ගුණ කිරීම පාලෙන් 2යි පයි r h කෙන් ගුණ කරනවා. එහෙනම් වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලයේ ඉන්නේ මේ සූත්‍රය අපිට හදලා ගන්න පුළුවන් 2πr h වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. ඊට මේක වෘත්තාකාර ඒකාකාර හරස්කඩක් තියෙන නිසා අනිවාර්යයෙන්ම ඒකාකාර හරස්කඩක් තියෙන ඕනම ඝන වස්තුවක පරිමාව ගන්න හරස්කඩ වර්ගඵලය අපි හිතමු මේ වගේ කෙලින් තියෙන එක නම් හරස්කඩ වර්ගඵලය නැත්නම් පතුලේ වර්ගඵලය ඍජුසෙන් ගුණ කරනවා. මේ උස අඩුයි නම් මේ වගේ බෙහෙත් පෙත්තක් වගේ උස අඩුයි. එතකොට මේකේ මේ උසට අපි උස නෙමෙයි එතකොට පාවිච්චි කරන වචනේ ඝනකම කියලා පාවිච්චි කරනවා. කාසියක් වගේ ඝනකම. එහෙනම් හරස්කඩ වර්ගඵලයේ ඝනකමින් ගුණ කරත් ඒකේ පරිමාව වෙනවා. දැන් අපි හිතමු මේ සිලින්ඩරය පෙරලලා දාලා තියෙනවා කියලා. මෙහෙම පොරොව් බටයක් වගේ. එතකොට අපි මේකට කියන්නේ උස නෙමෙයි මේ ප්‍රමාණයට කියන්නේ මේකේ දිග. ඒතර හරස්කඩ වර්ගඵලය දිගෙන් ගුණ කරනවා. හරි. එතකොට මේක තව ටිකක් මේ දිග ප්‍රමාණය අඩු වුණ ගමන් ඕක නිකන් පළල වගේ වෙනවා. නේ? ඒතර දිග කියන්නේ ඝනකම කියන්නේ උස කියන්නේ පළල කියන්නේ මේ ඔක්කොම දිගක්. එහෙනම් හරස්කඩ වර්ගඵලය රිජුස කියලා මෙතන ලියාගත්තට ඇත්තටම දිගෙන් තමයි ගුණ කරන්නේ. හරස්කඩ වර්ගඵලයේ මේ හරස්කඩ ඔස්සේ තියෙන දිගෙන් තමයි ගුණ කරන්නේ. ඒ අනුව පරිමාව සමාන වෙනවා. පරිමාව v කියලා දෙන්නත් පුළුවන්. හරස්කඩ වර්ගඵලයේ වෘත්තයක් නිසා πr වර්ග. වෘත්තයේ r වන වෘත්තයේ වර්ගඵලය πr වර්ගයේ ගුණ කරනවා h කියන. ඒතකොට හැම වෙලේම වෘත්තාකාර පෘෂ්ඨ කොටසක වර්ගඵලය හොයද්දී හරස්කඩ වර්ගඵලය ලැබෙනවා.
ඒක මොකෙන් ගුණ කරන්න විතරක් තියෙන්නේ. උසෙන් ගුණ කරන්න විතරයි පරිමාව හොයන්නේ. හොඳයි සිලින්ඩරයේ සූත්‍ර ඔයාලට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී ලැබෙන්නේ මේක. සිලින්ඩරයේ සූත්‍ර ටික දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ උපදේශ කොටසේ පළවෙනි උපදේශ කොටසේ A කොටසේ ප්‍රශ්න 5කටද B කොටසේ ප්‍රශ්න 5කටද පමණක් පිළිතුරු සපයන්න කියලා උපදේශ දීලා ඊට යටින් දෙනවා. පතුලේ අර ආර්ධ ඍජු සෙක්දවන ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 2πr(h) ද පරිමාව πr වර්ග(h) ද වේ කියලා. ඒක ඔයාලට සූත්‍ර පාඩම් කරන්න ඕනේ. සූත්‍රය තියෙන තැනින් බලාගත්තා ගාන හැදුවා. එතරම් කරන් තියෙන්නේ. හොඳයි. එහෙමනම් මේ සූත්‍ර ලියාගමු. මේකත් ඕනනම් ත්‍රිකෝණාශ්‍රයෙන් හැටිත් ඕනනම් මතක් වෙන්න අදින්න. සූත්‍ර ටික ලියා ගන්න දැනට එක තැන. දැන් ලියාන ඉවර ඇති. බලමු එහෙනම් එක ගානක් ලියා ගන්න මෙහෙම. පතුලේ අරය සෙන්ටිමීටර 14ද පතුලේ අරය සෙන්ටිමීටර 14ද පතුලේ අරය සෙන්ටිමීටර 14ද ඍජුස සෙන්ටිමීටර 40ද ඍජුස සෙන්ටිමීටර 40ද වෙන ඍජු වෘත්ත සිලින්ඩරයක පළවෙනි කොටස වෘත්තාකාර තල පෘෂ්ඨ කොටසක වර්ගඵලය වෘත්තාකාර තල පෘෂ්ඨ කොටසක වර්ගඵලය සොයන්න. වෘත්තාකාර තල පෘෂ්ඨ කොටසක වර්ගඵලය සොයන්න. ඊළඟ කොටස වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය සොයන්න. වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය සොයන්න. තුන්වෙනි කොටස මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. හතරවෙනි කොටස පරිමාව සොයන්න. පරිමාව සොයන්න. හොඳයි. බලා ගන්න පළවෙනි ගාන එකතු වෙලා හදමු. ඊළඟ ගාන තනියෙන් කරන්න දෙන්නම්. මේ විදිහට ඍජු වෘත්ත සිලින්ඩරයක් ගැන කතා කරන්නේ. පතුලේ අරය සෙන්ටිමීටර 14යි. පතුලේ අරය සෙන්ටිමීටර 14යි. ඍජුස සෙන්ටිමීටර 40. right. බලමු මේ සිලින්ඩරේ පළවෙනි කොටස අහන්නේ වෘත්තාකාර තල පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. අපි දන්නවා වෘත්තාකාර තල පෘෂ්ඨ කොටසක වර්ගඵලය πr වර්ගය. π කියන්නේ කීයද? 7/22යි. r කියන්නේ 14. 14 වර්ගයට 14 ගුණ කිරීම 14යි. සංඛ්‍යා ආදේශ කරනවත් එක්කම ඒකක දාන්න ඕන වර්ග සිලින්ඩරය.
දැන් 7යි 14යි 7න් කැපෙනවා 4 7 1යි 14ට 7 2යි. ಗುಣ කරගන්න ඔයාලට පුළුවන් 22 වරක් 14 308ක් එයි 308 දෙකෙන් ගුණ වුණොත් 616ක් එයි. ඔන්න වෘත්තාකාර තලපෘෂ්ඨ කොටසක වර්ගඵලය. ඊළඟට වක්‍ර පෘෂ්ඨ කොටසක වර්ගඵලය හොයන සූත්‍රය උතරින් තෝරගන්න 2πr 2 කියන්නේ 7 22යි R කියන්නේ පතුලේ අරය 14යි H කියන්නේ 40යි මේකටම ඒකක ආදේශ කරන්න වර්ග තියෙනවා. 7ට 7 1යි 14ට 7 2යි. දැන් බලන්න දෙවරක් 22 44යි 44 2 88යි 88 40න් ගුණ කරන්නේ කොහොමද? 88 4න් ගුණ කරලා ළඟට බිඳුවක් දානවා. එහෙනම් 88 4න් ගුණ කරලා ළඟට බිඳුවක්. දෙවරක් 22 44යි 44 2 88යි 88 4න් ගුණ කරමු. 4 වරක් 8 32න් 2යි 3ක් ඉතුරුයි. 4 වරක් 8 32යි 3යි 35. එහෙනම් 3520යි වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. දැන් පුතේ මුළු පෘෂ්ඨ වර්ගඵලය ගන්න නම් මුළු පෘෂ්ඨයට වෘත්තාකාර තල පෘෂ්ඨ කොටස් දෙකක් තියෙනවා. එහෙනම් 616 දෙකෙන් ගුණ කරගන්න ඕනේ. වක්‍ර පෘෂ්ඨ කොටස 3520 එකතු කරන්න. 616 දෙකෙන් 1232ට එකතු කරන්න 3520ක්. කොට අගට 2 2යි 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 3යි 5යි 5යි 2යි 7යි 3යි 1යි 4යි 4752 ආවේ ගුණ කරලා බලන්න හරිද කියලා. ඊළඟ පරිමාව 4 වෙනි කොටසට උත්තරේ ගන්නෙ පරිමාව 5r වර්ග h 5 කියන්නේ 7 22යි r වර්ග r කියන්නේ 14 ගුණ කිරීම 14 ගුණ කිරීම 40යි. හොඳයි 7ට 7 1යි 14ට 7 2යි 22 වරක් 14 308යි 308 වරක් 2 616 616 40න් ගුණ කරන්න තියෙනවා. ඉතින් අපිට ඕන වෙලාවක තිබ්බා මෙන්න මේ කොටස ආදේශ නොකර ඉන්න πr වර්ගය වෙනුවට මෙතනින් ගන්න තිබ්බ උත්තරේ කීයද 616 616 ගුණ කිරීම 40 කියලා. දැන් උත්තරේ එනවා අගට බිඳුව 4ක් 24න් 4යි දෙකක් ඉතුරුයි 4 වරක් 1 4යි 2යි 6යි 4 වරක් 6 24. පරිමාව නම් මොන සෙන්ටිමීටර්ද? ඝන සෙන්ටිමීටර්. බලන්න සුළු කරන්න උත්තර එනවා ওই විදිහට සම්පූර්ණ කරගන්න. හොඳයි ඉවර ඇති. එහෙනම් ලියාගමු මේ ගාන. ඉස්සරවම ලේසි එකක් දෙන්නම් ඔක්කොම හදලා තරංගෙට හදලා ඉස්සරවම බලමු උත්තරේ කවුද වන්නේ කියලා. පතුලේ අරය සෙන්ටිමීටර 7ද? පතුලේ අරය සෙන්ටිමීටර 7ද? රිඩියුස සෙන්ටිමීටර 20ද? මම ගාන ලේසි කරා. රිඩියුස සෙන්ටිමීටර 20ද? වෙන ඍජුවෘත්ත සිලින්ඩරයක ඍජුවෘත්ත සිලින්ඩරයක පළවෙනි කොටස අර ප්‍රශ්න ටිකම අහන්නේ
වෘත්තාකාර තල පෘෂ්ඨ කොටසක වර්ගඵලය. වෘත්තාකාර තල පෘෂ්ඨ කොටසක වර්ගඵලය. ඊළඟ කොටස වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. කොටසේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. ඊළඟ කොටස මුළු පෘෂ්ඨ වර්ගඵලය. මුළු පෘෂ්ඨ වර්ගඵලය. ඊළඟ කොටස පරිමාව. පරිමාව සොයන්න. හොඳයි මේ විදිහම ආදාරණ තියෙන්නේ. හොඳයි ගොඩක් අය උත්තරේ එවලා තියෙනවා. බලමු අපි එහෙනම් හදලා. පළවෙනි වෘත්තාකාර තල පෘෂ්ඨ කොටසේ වර්ගඵලය 722යි. r කියන්නේ 7 ගුණ කිරීම 7යි වර්ග සෙන්ටිමීටර. 7ට 7 එකයි 4 7 එකයි කැපුණාම 22 වරක් 7 157යි. පළවෙනි කොටස හරියද බලන්න. දෙවෙනි කොටස 2යි 5 කියන්නේ 7 22යි r කියන්නේ 7 ගුණ කිරීම h කියන්නේ 20යි වර්ග සෙන්ටිමීටර 7ට 7 එකයි 4 7 එකයි දෙවරක් 22 44 44 2 88යි 880යි වර්ග සෙන්ටිමීටර. දැන් මුළු පෘෂ්ඨ වර්ගඵලය ගන්න පුළුවන් 154 ගුණ කිරීම දෙකට එකතු කරන්න ඕනේ 880ක් 308ට එකතු කරන්න ඕනේ 880ක් අගට 8 ඊළඟට 8 8යි 3යි 11යි 1118යි. ඊළඟ පරිමාව πr වර්ගයට දැම්ම 154 ගුණ කරනවා h 20යි ඝන සෙන්ටිමීටර 154 ඉවර වල දෙකක් 308යි අගට බිඳුව දැම්මා 3080යි. උත්තරේ නම් 154 880 1188 3080. බලමු කවුද ඉස්සරෝ මෙවල තියෙන හරිම උත්තරේ 154 880 1034 ඒක වැරදිලා. ඊළඟ සඳවිනි 154 880 1380ට එතන වැරදිලා. ඊළඟට උමේසා ජයරත්න 154 880 1188 3080. එයාගේ ඔක්කොම හරි. දැන් පළවෙනියටම ඒවලා තියෙන්නේ හරි උත්තරේ උමේසා ජයරත්න. ඊළඟට සුභාසිනී ඊළඟට සයරිකා ඊළඟට කාවින්දයා විජේරත්න වෙලා තියෙනවා කලින්ම. හොඳයි එහෙනම්
පුළුවන් මේ ටික කරගන්න බලමු අපි තව ගානකට ගිහිල්ලා නිකන් මෙහෙම ඇතුළතින් වෘත්තාකාර පතුලේ පරිධිය ඇතුළතින් වෘත්තාකාර පතුලේ පරිධිය සෙන්ටිමීටර 88ක් වන 88ක් වන සිලින්ඩරාකාර භාජනයක් තිබේ. සිලින්ඩරාකාර භාජනයක් තිබේ. භාජනයක් තිබේ. right. පළවෙනි කොටස සිලින්ඩරාකාර භාජනයේ වෘත්තාකාර පතුලේ අරය සොයන්න. වෘත්තාකාර පතුලේ අරය සොයන්න. අරය සොයන්න. ඊළඟ දෙවෙනි කොටස භාජනයේ රිඩියුසර් සෙන්ටිමීටර් 50ක් නම් භාජනයේ ධාරිතාවය සොයන්න. ධාරිතාවය සොයන්න. ඊළඟ තුන්වෙනි කොටස එම භාජනයේ පියන රහිත නම් ඇතුළත පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. ඇතුළත පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. ඊළඟ කොටස ඉහත ආකාරයේ හිස් භාජනයකට ජලය ලීටර් 12.32ක් දැමූ විට ජල කඳේ ගැඹුර සොයන්න. හොඳයි පටන් ගමුකෝ බලන්න. අපි අන්මියුට් කරන්න.
ඉක්මනට උත්තරේ නැති හින්දා හරි ඉස්සරහින් දෙන්න. හොඳයි පළවෙනි කොටස ආරම්භ කරලා දෙන්න ඊට පස්සේ ඉතුරුවා කරගන්න පුළුවන් නේද බලන්න. මෙන්න මේ වගේ හිස් භාජනයක් තියෙන්නේ පින රහිත එකක් වෘත්තාකාර පතුලේ පරිධිය තමයි සෙන්ටිමීටර 44. දැන් අරය දීලා නැහැ. ඉතින් වෘත්තයක පරිධිය දන්නවනම් අරය හොයන්න පරිධිය අරය අතර සම්බන්ධය උදව් කරගන්න පුළුවන්. පළවෙනි කොටසේ නම් උත්තරේ ගන්න තියෙන්නේ පරිධිය C සමාන වෙන්නේ 2πr ට. දැන් C වෙනුවට දාන්න තියෙන්නේ කීයද 44. 5 වෙනුවට 7න් 22 ගුණ කිරීම වෘත්තාකාර පතුලේ පරිධිය කීයද දීලා තියෙන්නේ 88. එහෙනම් C වෙනුවට 88. දැන් මේ R උක්ත කරගන්න හැටි මතකයි ලේසිම ක්‍රමේ බෙදීම ගුණ කිරීම වෙනවා ගුණ කිරීම බෙදීම වෙනවා යට ඒවා උඩ යනවා උඩ ඒවා යට යනවා එහෙමනේ මතක් කරේ කරලා තියෙන්නේ දෙක ගුණ කිරීම 22 බෙදීම අත මෙහාට ගුණ කිරීම වෙන්නේ ගුණ කිරීම දෙක ගුණ කිරීම 22ව බෙදීම වෙන්නේ වෘත්තේ පාඩමේ අපි කරලා තිනවා කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය මොන පාඩමේ 22ට 22 ගොඩවල් 1යි 88ට 22 ගොඩවල් 4යි 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි දෙවරක් 7 14යි අරය එන්නේ 14යි හරි දැන් අරය දන්නවා ඊට පස්සේ ඉතුරුවා කරගෙන යන්න පුළුවන් හොඳයි ඉතුරුවා කරන්න වෙලාව දෙන්න අමාරු ගාන පටන් ගන්න බැරුව හිර වෙලා හිටියා හොඳයි අපි සාකච්ඡා කරන් යන් දෙවනි කොටස මොකද්ද තියෙන්නේ භාජනයේ රිජුස සෙන්ටිමීටර 50ක් කියලා කියන්නේ දැන් ධාරිතාවය එහෙනම් අරය දන්නවා නම් ඉතින් භාජනයක ධාරිතාවය කියන්නේ අඩංගු කරන්න පුළුවන් උපරිම ද්‍රව ප්‍රමාණය. ඒතර මේකට වතුර දාලා පිරෙව්වොත් හැදෙන්නේ ජලයෙන් සිලින්ඩරයක්. ආන්ගේ ජල සිලින්ඩරයේ පරිමාව භාජනයේ ධාරිතාවයට සමාන වෙනවා. වතුර දාලා පිරුවොත් හැදෙන ජල සිලින්ඩරයේ අරය 14යි රිජුස 50යි. එහෙනම් අරය 14ක් වන රිජුස 50ක් වන වෘත්තයේ ඍජුවෘත්ත සිලින්ඩරයක පරිමාව තමයි භාජනයේ ධාරිතාව. පරිමාව ගන්නේ πr වර්ගයේ කියන්නේ. π කියන්නේ 7/22යි. r කියන්නේ 14. ගුණ කිරීම 14. h කියන්නේ 50යි. ඒකක ඝන සෙන්ටිමීටර. 7ට 7 ඒවකයි 14ට 7 ඒවා 2යි. 22 වරක් 14 308යි. 308 වරක් 2 616යි. 616 පහෙන් ගුණ කරලා අගට බිඳුවක් දාන්න තියෙන්නේ. 5 හරක් 6 30 බිඳුවයි 3ක් ඉතුරුයි. 5 හරක් 5යි 3යි 8යි. 5 හරක් 6 30යි. අගට බිඳුවක් දාන්න ඕනේ. එතකොට මොකක්ද එන්නේ භාජනයේ ධාරිතාව 30800යි ඝන සෙන්ටිමීටර. මේක ලීටර් කරන්න උනා නම් 1000න් බෙදන්න. ඝන සෙන්ටිමීටර 1000ක් නේ ලීටරයක් වෙන්නේ. 1000න් බෙදුවොත් ලීටර් වලින් ඕන නම් උත්තරේ දෙන්න පුළුවන් 30.8යි ලීටර්. භාජනයේ ධාරිතාව 30.8යි. ඊළඟ කොටස අහන්නේ භාජනයේ පියනක් නැත්තම්
මේ භාජනයේ ඇතුළත පෘෂ්ඨ වර්ගඵලය. එතකොට පුතේ ඇතුළත පෘෂ්ඨයේ කොටස් දෙකකින් සමන්විතයි වෘත්තාකාර පතුලක් තියෙනවා. ඒකේ වර්ගඵලය πr වර්ගයෙන් ගන්න වෙනවා. 722යි r කියන්නේ 14 නිසා πr වර්ගය උත්තරේ එන්නේ 616ක් ඉස්සලත් මතක ඇති. 616 පතුලේ වර්ගඵලය වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය ගන්න ලේසි. පතුලේ පරිධිය දීලා තියෙනවා 88. එහෙනම් ඒක 50න් ගුණ කරන්නයි ඕනේ. ආයේ 2πr x සූත්‍රයෙන් ගන්න. අයි 2πr වලට එන උත්තරේ තමයි 88. 2πr ගේ උත්තරේ තමයි 88. ඒ වෙනකොට කෙලින්ම මේ කපලා දිග ඇරියොත් එහෙම ඍජු කෝණාසරයේ දිග 88යි පළල 50යි එන්නේ. ඒ දැනුම උදව්වට ගන්න පුළුවන්. කාට හරි මතක් වුනේ නැත්නම් 2πr h කින් ගත්තාම 822යි අරය 14යි h කියන්නේ 50. මේ ටික සුළු වුණාම එන උත්තරේ තමයි 88. හරි. මේ 4 7 1යි 14 2යි. දෙවරක් 22 44 වරක් 2 88 එනවා. එහෙනම් වක්‍ර පුෂ්ඨ කොටසේ වර්ගඵලය පහසුවෙන් ගත්ත හැකි 88ට 50න් ගුණ කරලා අගට බිඳුව 5 4කට 40 බිඳුව 4ක් එකතුයි 5 4කට 44යි 44යි 4400. එහෙනම් 4400ට 616ක් එකතු කරොත් මුළු ඇතුළත පෘෂ්ඨය නම් ඇතුළතින් බැලුවොත් වෘත්තාකාර පතුලක් සහ වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා. ඒ දෙක එකතු කරනවා. 4400ට 616ක් එකතු කරොත් 5016ක් කියලා එනවා. වර්ග සෙන්ටිමීටර. හොඳයි පුතේ. ඊළඟ කොටස හතරවෙනි කොටස කියන්නේ මේකට ජලය දානවා කිව්වා මට මතක හැටියට 12.3 ලීටර් වලින් දාන්න. එතකොට ලීටර් 12.3ක් දැම්මාම යම් උසකට පිරෙයිනේ. ඒ පිරෙන උස h කියලා ගත්තොත් නැත්තම් පිරෙන උස x කියලා ගන්න. x කියලා අරන් x එවුවනම් හරියද? ජල කඳේ ගැඹුර කියන්නේ x වල උත්තරය. එතකොට මෙතන තියෙන්නේ ජල සිලින්ඩරයක්. ඒ ජල සිලින්ඩරයේ පරිමාව දැම්ම පරිමාවට සමාන වෙන්න ඕන. හැබැයි අරය දන්නේ සෙන්ටිමීටර් නිසා උසත් සෙන්ටිමීටර වලින් ගන්න පුළුවන්. මේවත් මොන සෙන්ටිමීටර කරගත්තා නම් ඝන සෙන්ටිමීටර කරගත්තා නම්. එහෙනම් 1000න් ගුණ කරොත් ඝන සෙන්ටිමීටර 12320ක් කියලා එනවා. එහෙනම් දාලා තියෙන පරිමාව 12320යි. දැන් සිලින්ඩරයේ පරිමාව ජල සිලින්ඩරයේ මේ පිරිච්ච කොටස විතරක් පරිමාව v සමානයි πr වර්ග h. v වෙනුවට දාන්න ඕනේ 12320. π වෙනුවට 722යි r වෙනුවට 14. ගුණ කිරීම 14. ගුණ කිරීම h වෙනුවට x. ඕකේ x හොයන්නයි තියෙන්නේ. හැබැයි තව කෙටි ක්‍රමයක් තියෙනවා. මේ ධම්ම පරිමාව 12320 පතුලේ වර්ගඵලය 616න් බෙදුවා නම් ඒ පිරෙන උස එනවා. මෙහෙම හදන්නත් පුළුවන්. දැන් 4 7 ඒවා 1යි 14 7 ඒවා 2යි 12320 සමාන වෙන්නේ 22 වරක් 14 308යි 308 දෙකෙන් 616. අන්න අර මං කියව එකත් ඔප්පු වෙනවා. 12320 616න් බෙදනවා දෙපැත්තම 616න් බෙදුවම x එනවා. 616 ඒවා 1යි 616 ඒවා 2යි බිඳුව. එහෙනම් පිරෙන උස එන්නේ සෙන්ටිමීටර් 20යි. පිරෙන උස සෙන්ටිමීටර් 20යි. එහෙනම් මේ ටිකක් අපහසු ගැටලුවක්. පහසු ඉවම හදලා බෑනේ. සම්පූර්ණ කරගන්න කොහෙද?
හොඳයි. එහෙනම් බලමු අපි තව ගානකට. තියන් මේ ගාන අභ්‍යන්තර හා බාහිර විස්කම්බ අභ්‍යන්තර හා බාහිර විස්කම්බ බාහිර විස්කම්බ සෙන්ටිමීටර 14 හා සෙන්ටිමීටර 28 වන සෙන්ටිමීටර 14 හා සෙන්ටිමීටර 28 වන කුහර සිලින්ඩරාකාර කාණු වලට දාන බට වගේ ඒවා කුහර සිලින්ඩරාකාර ලෝහ බටයක හරස්කඩ පහත දැක්වේ එහි දිග මීටර 1කි. මේ වගේ හරස්කඩ ඔය වගේ නේද එතකොට. අභ්‍යන්තර විස්කම්භය 14යි සෙන්ටිමීටර් බාහිර විස්කම්භය 28යි සෙන්ටිමීටර්. දිග මීටර 1යි කියලා දීලා තියෙනවා. කොටසක් ඔය ඇඳලා තියෙන හරස්කඩ විතරයි. හොඳයි ඇඳ ගන්නකො. හරස්කඩ පාට කරලා පෙන්නුවත් කමක් නැහැ මේ විදිහට. හොඳයි ඇදලා ඉවර ඇති. පළවෙනි කොටස
එහි හරස්කඩ වර්ගඵලය සොයන්න. එහි හරස්කඩ වර්ගඵලය සොයන්න. හරස්කඩ වර්ගඵලය සොයන්න. දෙවැනි කොටස එය තනා ඇති ද්‍රව්‍ය පරිමාව සොයන්න. එය තනා ඇති ද්‍රව්‍ය පරිමාව සොයන්න. පරිමාව සොයන්න. ඊළඟ කොටස එය තනා ඇති ද්‍රව්‍ය ඝන සෙන්ටිමීටර 1ක්. එය තනා ඇති ද්‍රව්‍ය ඝන සෙන්ටිමීටර 1ක්. ග්‍රෑම් 5ක් ග්‍රෑම් 5ක ඝන සෙන්ටිමීටර 1ක් ග්‍රෑම් 5ක ස්කන්ධයෙන් යුක්ත නම් ස්කන්ධයෙන් යුක්ත නම් ස්කන්ධයෙන් යුක්ත නම් ඉහත බටයේ ස්කන්ධය ඉහත බටයේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් සොයන්න. කිලෝග්‍රෑම් වලින් සොයන්න. ඊළඟ කොටස බටේ ඇතුළත වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය සොයන්න. ඇතුළත වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය සොයන්න. කොටසේ වර්ගඵලය සොයන්න. ඒ විදිහටම පුතේ බටේ පිටත වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයලා අරස්කල වර්ගඵලය හොයාගත්ත එක වගේ දෙගුණයක් එකතු කරපුවාම මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එතකොට එක ගානකට දෙන ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි. මේකට තව පොඩි යමුණුවක් විතරක් දෙන්නම් මම. ඊළඟ කොටස ලියා ගන්න. බටය මුළුමනින්ම පිරෙනසේ. බටය මුළුමනින්ම පිරෙනසේ. මුළුමනින්ම පිරෙනසේ. තත්පරයට සෙන්ටිමීටර් 50ක තත්පරයට සෙන්ටිමීටර් 50ක වේගයෙන් ජලය ගලා යයි නම් වේගයෙන් ජලය ගලා යයි නම් ජලය ගලා යයි නම් මිනිත්තුවකදී බටෙන් පිටවන මිනිත්තුවකදී ජලයෙන් පිටවන මිනිත්තුවකදී ජලයෙන් පිටවන මිනිත්තුවකදී නලයෙන් පිටවන ජල ලීටර් ගණන සොයන්න. ලීටර් ගණන සොයන්න. කාලා වරෙන් කොරේද? හොඳයි පටන් ගමුකෝ පුළුවන් ටික. කොහොමද හරස්කඩ වර්ගඵලය ගන්නෙ? මෙතන පුතේ විස්කම්භය 14 නම් අර එන්නේ මෙතන 7යි. මේ අරේ 7යි. මේ පැත්තට අර එනවා 28 නම් 14ක්. මෙතන 14ක් එනවා මෙතන 7ක් එනවා. දැන් පේන්නේ නැහැ කියන්න එපා. ඔය නිකන් මේ ඇඳලා පෙන්නුවේ ඇඳලා දාන්න ඕනේ නැහැ. එහෙනම් මේ වගේ එකක් මේ තියෙන්නේ.
ඔය වගේ තමයි හරස්කඩ. මෙතන අරේ 7යි මෙතන අරේ 17යි. හරස්කඩ කියන්නේ පාට කරපු කෑල්ලේ වර්ග පාට කරන කෑල්ල. ඒකේ වර්ගඵලය ගන්න නම් අරේ 14ක් වන වෘත්තයේ වර්ගඵලයෙන් අරේ 7ක් වෙන වෘත්තයේ වර්ගඵලය මොනවා කරනවද? අඩු කරනවා. අරේ 14ක් වන වෘත්තයේ වර්ගඵලයෙන් අරේ 7ක් වෙන වෘත්තයේ වර්ගඵලය අඩු කරනවා. එතන හරස්කඩ වර්ගඵලය. ඊළඟ කොටසට උත්තරේ ගන්නේ ඕනෑම ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක පරිමාව හොයන්නේ ඒ ලැබිච්ච හරස්කඩ වර්ගඵලය මීටර 1යි කියන්නේ සෙන්ටිමීටර 100ක් දිගයි. 100ෙන් ගුණ කරනවා. ආයේ මෙහෙම හදන්නේ අරේ 14ක් වන සිලින්ඩරේ පරිමාවෙන් අරේ 7ක් වෙන සිලින්ඩරේ පරිමාව අඩු කරන්නේ ඒකාකාර හරස්කඩක් තියෙන නිසා හරස්කඩ වර්ගඵලය 100ෙන් ගුණ කරපුවම මේක හදලා තියෙන ද්‍රව්‍ය පරිමාව වෙනවා. ඒ පරිමාව ඝන සෙන්ටිමීටර වලින් එන්නේ එක ඝන සෙන්ටිමීටරයක් ග්‍රෑම් 5ක් ස්කන්ධයක තියෙනවා නම් බටේ ස්කන්ධය හොයන්නේ ඒන පරිමාව 5ෙන් ගුණ කරලා 1000ෙන් බෙදපුවාම කිලෝග්‍රෑම් වෙනවා. හරි. ඒ ටික කරන්නකෝ. එතෙන් එනකම්. හොඳයි ගොඩක් දෙනෙක් කරලා තියෙන නිසා අපි පටන් ගමු. මේ විදිහට එවනම් හරස්කඩ වර්ගඵලය ගන්න අපිට සිද්ධ වෙනවා පළවෙනි කොටසට උත්තරේ ගන්න අරය 7ක් වන වෘත්තයක වර්ගඵලය අඩු කරන්න ඕන අරය 14ක් වන වෘත්තයක වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය πr වර්ගයෙන් π කියන්නේ 7/22යි. අරය 14ක් වෙන එකකින් අඩු කරන්න ඕන 7/22 කුණ කිරීම 7 වර්ගය. මේ දෙකම එකට සුළු කරන්නත් පුළුවන්. වෙන වෙනම සුළු කරන්නත් පුළුවන්. මේක සුළු කරොත් 616 මේක සුළු කරොත් 154යි. 616 154 අඩු කරලා 462 ගන්නත් පුළුවන්. මේ මෙහෙම ගන්න පුළුවන් තව ක්‍රමයක්. 7/22 පොදු සාධකයක් විදිහට එළියට ගන්නවා. හරි. එතකොට එනවා 14 වර්ගයේ විතර 7 වර්ගය ඇතුළේ. පොදු සාධක වෙන් කරනවා. සාධක දැනුම පාවිච්චි සුළු කරන්න යන්නේ. වර්ග දෙකාන්තරයේ සාධක 14 ධන 7 එකක් 14 ඍණ 7 අනිත් සාධක. 7/22 ගුණ කිරීම 14 7යි 21යි 14 7ක් 7යි 7ට 7 කැපුවා 22 වරක් 21 462ක් හරි සුළු කරගන්න පුළුවන් වාට මේ උත්තරේ හරියටම හරි 462යි එන ඔන්න හරස්කඩ වර්ගඵලයේ මේ වර්ග සෙන්ටිමීටර 462 ඊළඟ දෙවෙනි කොටස දිග මීටරයක් නම් තනා ඇති ද්‍රව්‍ය පරිමාව ඒක හරිය ලේසි හරස්කඩ වර්ගඵලයේ 462ක් නම් දිග මීටරයක් නම් සෙන්ටිමීටර 100ක් නේ ඝන සෙන්ටිමීටර මෙතරක් වෙනවා පරිමාව 462යි අගට බිංදු 2ක් ඒ කියන්නේ 46200ක් ඝන සෙන්ටිමීටර බරයි සෝරි පරිමාව වෙනවා 46200 ඊළඟ තුන්වෙනි කොටස ස්කන්ධය එක ඝන සෙන්ටිමීටරයක් ග්‍රෑම් 5ක් නම් මේක 5න් ගුණ කරලා කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදන්න. ස්කන්ධය මේ ලෝහ බටේ ස්කන්ධයට කොට එනවා. බිංදු දෙකට බිංදු දෙක කැපුවා හැකි දෙකට දෙවරක් 5ට 5 වරක් 1යි 10ට 5 වරක් 2යි 4ට දෙවරක් 2යි 6ට දෙවරක් 3යි 1යි කිලෝග්‍රෑම් 231යි.
මේ සැරේ උත්තර ඕකේ කියලා එවලා තිබ්බට උත්තර එවලා නෑ කවුරු. ඕකේ කියලා වහම මොකක්ද උත්තරේ කියලා නම් පේන්නේ නෑ. ඔන්න කිලෝග්‍රෑම් 231ක් ස්කන්ධයේදී. ඊළඟට කියන්නේ මොකද්ද? ඇතුළත වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හරම ඇතුළත වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයක් දෙන්නේ සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයමයි 2πr 2යි π කියන්නේ 722යි r කියන්නේ ඇතුළත වක්‍ර පෘෂ්ඨයේ අරය 7යි දිග 100යි x 100යි එන 4 7 ඒවා 1යි 4 7 ඒවා 1යි 22 දෙක 44යි අගට බිඳු 2යි ඔන්න ඇතුළත වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ටක් ගාලා හැදුවේ හැටි. හදලා පුරුද්ද තියෙනවා නම් ඉක්මනට හැදුවේ. ඊළඟට පුතේ මේ බටේ දිගේ සිලින්ඩරාකාර බටයක් නෙමෙයි තියෙන්නේ. මේක දිගේ තප්පරයට සෙන්ටිමීටර 50ක ශීඝ්‍රතාවයෙන් ජලය යනවා. එතකොට බලන්න මේ වගේ බටයකින් මේ කුහර කොටස විතරයි යන්නේ. වතුර එළියට යනවා නම් හරි බටයකින් වතුර එළියට යනකොට මේ මුලම කොටස ඔයාලා බලන් ඉන්නොත් වතුර මැෂින් එකකින් එන කොටස බැලුවොත් සිලින්ඩර ආකාරයි. ඊට පස්සේ තමයි මේක ගුරුත්වයට අහු වෙලා මේ විදිහට වතුර ටික ඊට පස්සේ කොහොම වැටෙන්නේ. හරි. එහෙනම් මේ බටෙන් තප්පරයට සෙන්ටිමීටර 5ක ශීඝ්‍රතාවයෙන් වතුර එළියට යනවා කියන්නේ සෙන්ටිමීටර 50ක ශීඝ්‍රතාවයෙන් එක තප්පරයකට පිට වෙන ජල කඳ ඇඳගත්තු මේ වගේ ජල කඳක් පිට වෙන්නේ. එක තප්පරයකට පිට වෙනවා මේ වගේ ජල කඳක්. කොච්චර විතරද? සෙන්ටිමීටර 50ක් දිග වතුරේ අරය සෙන්ටිමීටර කීයක්ද? 14ක්. ද අභ්‍යන්තර විස්කම්භය 14යි කියලා තියෙන්නේ. එහෙනම් හතරක් අරය 7ක් වෙන අරය 7ක් වන දිග 50ක් වන ජල සිලින්ඩරයක් තමයි තප්පරයකට බටෙන් එළියට යන්නේ. එහෙනම් මේකේ පරිමාව තප්පරයකට පිටවන ජල පරිමාවට සමානයි. එහෙනම් මිනිත්තුවකදී පිටවන ජල පරිමාවනේ දාන්නේ. මේක එහෙනම් 60න් ගුණ කරලා ලීටර් කරන්න කීයෙන් බෙදන්නත් ඕනද? 1000න් බෙදන්නත් ඕනේ. මේකේ පරිමාව එහෙනම් πr වර්ග h සිලින්ඩරයක පරිමාව. π කියන්නේ 722යි r කියන්නේ 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 50යි. මේ ඉන්නේ ඝන සෙන්ටිමීටර. 7ට 7 කැපුණා 22 වරක් 7 154යි 154 පහෙන් ගුණ කරොත් 5 වරක් 4 20න් බිඳුවයි දෙකක් ඉතුරුයි 5 වරක් 5 25යි 2යි 27න් 7යි දෙකක් ඉතුරුයි 5 වරක් 5යි 2යි 7යි 770යි අගට බිඳුවක් වෙනවා 870යි අගට බිඳුවක් ඔන්න ඔච්චර ජල ඝන සෙන්ටිමීටර ගන්න තප්පරයකදී එළියට යනවා නීත්තුවක් කියන්නේ තත්පර 60ක් ඕක 60න් ගුණ කරන්න ඕනේ 1000න් බෙදන්න ඕනේ මම මෙතෙන්ද ගන්නම් උත්තරේ ගන්න විදිය 7700යි ඝන සෙන්ටිමීටර මිනිත්තුවකට බලන්න 60න් ගුණ කරා 1000න් බෙදන්න ඕනේ ලීටර් කීයද කියලා එනවා ඉතින් ලේසියෙන් බිඳුවර කැපෙනවනේ 4ක් අය 42න් 2යි 4ක් විතරුයි 6 වරක් 7 42යි 4යි 46යි ලීටර් 462යි හරි 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 හොඳයි එහෙනම් සම්පූර්ණ කරගන්න තවත් එක ගානක් හදන විදිය සාකච්ඡා කරමු එතකොට මේ පාඩම ඇති මේ පාඩම ඉතාම වැදගත් සාමාන්‍ය පෙළ විභාගයටත් වැඩිපුර මේ සිලින්ඩරය සම්බන්ධ ගානක් තමයි එන්නේ ඒ වැදගත්කම නිසාමයි මෙච්චර ගැටලු ගොඩක් හදන්නේ
පැහැදිලි සිලින්ඩර් එකකින් කොච්චරක්ද මේ පාළුවක්. සිලින්ඩර් පාළුවක්. දෙන්නම් මේ දිග 14ක් කියලා ලේසි වෙන්න. මේ දිග දෙන්නම් 30ක් කියන. මේ වෘත්තාකාර අර්ධ වෘත්තාකාර තියෙන එතකොට හොඳයි. මේකේ පෘෂ්ඨ වර්ගඵලයයි පරිමාවයි. හරි. එහෙනම් ලියා ගන්න අන්තිම ගාන විදිහට 5ක ඝන අර්ධ සිලින්ඩරයේ ඝන අර්ධ සිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව සොයන්න. පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව සොයන්න. ඔව් අඳින්නකො. හරි ඉක්මනට අපි සාකච්ඡා කරමු. දැනටම 4 දෙනෙක්ගේ data ඉවර වෙලා ගිහිල්ලා ඉන්නේ. හොඳයි බලන්න මේ මෙහෙම. මේ අර්ධ වෘත්තනේ මේ හරස් කළ අර්ධ වෘත්ත කොටස් දෙකේම වර්ගඵලය අපිට හොයන්න පුළුවන් ලේසියෙන්ම. අරය 7ක් වෙන වෘත්තයක වර්ගඵලයෙන් දෙකෙන් පංගුවයි. එහෙනම් අපි හරස් කළ වර්ගඵලය කියලා හොයමු. පරිමාවටයි දෙකටම ගන්න පුළුවන් මේක. හරස් කළ වර්ගඵලය. වෘත්තයක වර්ගඵලයෙන් දෙකෙන් පංගුවයි. πr වර්ගයෙන් දෙකෙන් පංගුවයි. π කියන්නේ 7/22යි r කියන්නේ 7 ගුණ කිරීම 7 ගුණ කිරීම දෙකෙන් එකයි. 7ට 7 කැපෙනවා දෙවරක් 1යි 11යි 11 7ක් 70. ඔන්න හරස් කර වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 77යි. ඊළඟ අපිට ඕන වෙනවා වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 2යි πr ඒකෙන් මේක කීයෙන් පංගුවයි? දෙකෙන් පංගුවයි. දෙකට දෙක කපලා බදාම එතනින්ම π කියන්නේ 7/22යි r කියන්නේ 7යි h කියන්නේ 30යි. එතකොට 7 කැපෙනවා අගට බිඳුව 3 6යි 3 6යි වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය 660යි. එහෙනම් මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න පුළුවන් අපිට. පෘෂ්ඨ වර්ගඵලය මම A කියලා දාලා හදන්නම්. හරස්කඩ වර්ගඵලය වගේ දෙකයි. එක 77න් දෙකයි. 660යි වක්‍ර පෘෂ්ඨ කොටස. තවත් තියෙනවා පැලුව හින්දා මොකක් දෙන්නේ? ඍජු කෝණාශ්‍රයකුත් එනවා. ඒකේ දිග 30යි පල්ල 1000. 30 14 ඍජු කෝණාශ්‍රය. 77 වල එකක් 154යි 660යි 14 වරක් 3 42යි නේ 420යි. ওই ටික එකතු කරන්න පෘෂ්ඨ වර්ගඵලය එනවා 1080යි එකතු කරලම ගමු 0.04 එන්නේ 2.6 8යි 5 13 3 එකක් ඉතුරුයි
5 6 11යි 1යි 12යි 1234යි ඔන්න මුළු පෘෂ්ඨ වර්ගය. පරිමාව එන්නේ පරිමාව v කියලා දාන්න හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිගේ එක ගොඩක් ලේසි. හරස්කඩ වර්ගඵලය හොයාගත්ත 77යි දිග 30යි ඝන සෙන්ටිමීටර්. අගට බිඳුව 3 අරක් 4 21 1 2ක් විතර 3 අරක් 4 21යි 2යි 23යි. ඔයාලා දැන් පෙළ පොතේ අභ්‍යාස කරන්න දෙනවා. එතකොට මේ වගේ ඒවා තියෙනවා. හැබැයි මම අර දුන්න තරම් අමාරු ඒවා නැහැ. හොඳයි. ඉක්මනට ලියා ගන්න. ඔයාලගේ වෙලාවේ තව මිනිත්තු 2යි තියෙනවා.